ආයුබෝවන්. අද දවස උණුසුම් කළ පුවත් ගැන පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම මලින්ද තිරිමාන්න. මම උත්පල රත්නායක. මුලින්ම සිරස්තල. කැලණියේදී තවත් දේශපාලන බිල්ලක්. අදත් කෝච්චි ඉබිගමනේ මහජනතාවට පීඩා. රට තුළ සිදු කරන දැවැන්ත සංවර්ධන වැඩවලදී පරිසරයේ සුරැකීමටත් ප්‍රමුඛතාව දෙන බව ජනපති කියයි. දුම්වැටි පැකැට්ටුවේ 60% දක්වා රූපමය අවවාදවලට ඉඩ. රට තුළ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී පරිසරයේ සුරැකීමට ප්‍රමුඛත්වය ලබා දීමට රජය කටයුතු කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා පැවසුවේ පරිසරයට සිදුවන හානිය සැලකිලිට ගැනීමෙන් වීරවිල ඉදිකිරීමට යෝජිතව තිබූ ගුවන්තොටුපළ මත්තල ඉදිකිරීමට පියවරගත් බවයි. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ අද පස්වරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති හරිත සම්මාන ප්‍රදානෝත්සවයට එක්වෙමින්. අපි වීරවිල ගුවන්තොටුපළට මම මුල්ගල් තියුවා. ඊට පස්සේ පරිසරවේදීන් අසහ ගමේ ගම්මු විශේෂම ගොවි ජනතාව පරිසරවේදීන්ටත් වඩා ඇවිල්ලා කිව්වා මේකින් ඇතිවිය හැකි ප්‍රශ්නය. අපි වහාම එතනින් ඒක මත්තලට අරන් ගියා. චමල් රාජපක්ෂ මැතිතුමා ඒ වෙලාවේ කතානායකතුමා අපිට මේ ගැන තදින් හිටියා. ඉතින් ඒ වෙලාවේ අපි අහුම්කම් දුන්නා. අපි ජනතාවට හැම වෙලාවෙම අහුම්කම් දෙනවා. ඔවුන් අපිට කිව්වනම් පරිසරය පිළිබඳව ප්‍රශ්නයක් මේක කියලා අපි මේ සැලැස්ම වෙනස් කරන්න ඕන වෙලාවක පසුබට වෙන්නේ නැහැ. ඒකයි මේ වෙනස්කම අපි අතර දලුගම පරණ නුවර පාරේ ටයර් හන්දිය ආසන්නයේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන පෑලියගොඩ නගර සභා මන්ත්‍රී ශමිල සඳරුවන් මහතා අද දහවල් වෙඩිතබා ඝාතනය කෙරුණා. පොලිසිය පැවසුවේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක බවයි. දවසේ පුවත. දලුගම පරණ නුවර පාරේ ටයර් හන්දිය අසල විහාරස්ථානය ආසන්නයේදී මෙම ඝාතනය සිදු වුණේ අද පෙරවරු 11:25ට පමණ. පොලිසිය පැවසුවේ ශමිල සඳරුවන් මහතා ගමන්ගත් මොටර රථයේ පසුපසින් පැමිණි යතුරු පැදියක් ප්‍රථමයෙන් එහි ගැටීමට සලස්වා ඇති බවයි. පසුව මොටර රථය නතර කරනවත් සමග යතුරු පැදියෙන් පැමිණි සැකකරුවන් මෙම වෙඩිතැබීම සිදු කර පලා ගොස් තිබෙනවා. වෙඩිතැබීමෙන් අනතුරුව මොටර රථය මාර්ගයෙන් ඉදිරිපස පිහිටි විදුලි කණුවක ගැටී නතර වී තිබෙනවා. පොලිසිය පැවසුවේ වෙඩි ප්‍රහාරයට ලකු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පෑලියගොඩ නගර සභා මන්ත්‍රී ශමිල සඳරුවන් මහතා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. අදාළ අවස්ථාවේ ඔහු සමග මොටර රථයේ සිටි ඔහුගේ මිතුරෙකු වන 19 හැවිරිදි තරුණයෙකුද බරපතල තුවාල ලැබුවා. ප්‍රතිකාර සඳහා එම තරුණයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වෙත ඇතුළත් කරනු අතර ඔහු අද පස්වරුවේ ශල්‍ය කර්මයකටද ලක් කර තිබෙනවා. ශමිල සඳරුවන් මහතා අද පෙරවරුවේ අදාළ මාර්ගයේ මොටර රථයෙන් ගමන්ගෙන ඇත්තේ ඔහුට එරෙහිව කඩවත අධිකරණයේ පැවති නඩුවකට පෙනී සිටීමෙන් අනතුරුවයි. ඝාතනයට ලක් වූ ශමිල සඳරුවන් මහතා විවාහකයෙකු වන අතර මේ යන විට 23 හැවිරිදි වියේ පසු වුණා. පෑලියගොඩ නගර සභාවේ විශාල දූෂණ ඒවට මගේ පුතා එරේ වෙලා හිටියා. පක්ෂය ගන්න හැම තීන්දුවකටම මගේ පුතා පක්ෂයත් එක්ක සහ නායකත්වය ආරක්ෂා කරගෙන අතිගරු ජනාධිපතිතුමාගේ රජය ආරක්ෂා කරගෙන පෙනී හිටියා. පක්ෂයේ මහලේකම්තුමා පක්ෂයේ සංවිධාන ලේකම්තුමා මේ සියලු කරුණු දන්නවා. අපි දේශපාලන පවුලක්. අපි පරම්පරා ගානක් රජයත් එක්ක දේශපාලනය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක මේ සාධාරණ කිෂ්ඨ කරලා දෙන්න කියලා තමයි. මොකද අපි මේ කැලණි ආසනයේ සංවිධායක ගරු මොමින්සල් ඇමතුමාත් එක්ක තමයි අපි හැමදෙස්සම කටයුතු කරන්නේ. එතුමාගේ මූලිකත්වයෙන් තමයි අපි මල්ලි හැම දෙයකටම සහභාගී වෙන්නේ. තුමත් මේකට අනිවාර්යෙන් පියවරක් ගන්න ඕනේ. මේ කරපු අපරාධයට අනිවාර්යෙන්ම නීතිය රැහැන්ට මේ කට්ටිය අසු කරලා දෙන්න කියලා මම අතිගරු ජනාධිපතිතුමාගෙනුත් ආරක්ෂක ලේකම්තුමාගෙනුත් අනිවාර්යෙන්ම ඉල්ලා සිටිනවා. ශමිල සඳරුවන් මහතා ජීවත් වුණේ පොල්හේන ප්‍රාදේශීය සභා නිවාස සංකීර්ණයේ. මෙම ඝාතනයේ සැලවීමත් සමග ඔහුගේ බිරිඳ ඥාතීන් ඇතුළු බොහෝ පිරිසක් එම ස්ථානයට පැමිණ සිටියා.
පසුගිය වසරේ පැවති නගර සභාවේ අයවැය ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව එවක සිටි සභාපතිවරයා සමග ඡන්දය ලබා දී ඇත්තේ ඝාතනයට ලක් වූ ශමිල සඳරුවන් මහතායි. ඡන්දය ඉල්ලන වෙලාවෙත් මම එතුමත් එක්ක තමයි හිටියේ. එතුමා බලේ එනකොටත් බලයට ගන්නත් සාධාරණය තමයි අවශ්‍ය. අසාධාරණයට කැමති නැහැ. සාධාරණයට වැඩ කරලා අද සාධාරණයට වෙච්ච දේ කියලා තමයි දැන් මේ හිතන්නේ. මේ වගේ දේවල් මිනිසුන්ට ඔහොම කරනවට මම නම් ඉතාමත් විරුද්ධයි. අදාළ ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය හා අධිකරණ වෛද්‍ය පරීක්ෂණය අද පස්වරුවේ සිදු කෙරුණා. පොලිසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කරන බවයි. මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී අනාවරණය වෙලා තියෙන්නේ මේ මෝටර රථය පිටුපසින් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක්ගෙන් එක් අයෙක් මේ වෙඩි තැබීම කළ බව. ඒ වගේම සම්පූර්ණ මුහුණු ආවරණය කරගත් හෙල්මට් මේ දෙදෙනා හෝ දෙදෙනාගෙන් එක් අයෙක් පැලඳ සිටි බවට දැනට විමර්ශනයේදී අනාවරණය වෙලා තියෙනවා. ඒ අනුව වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ. මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පරීක්ෂණ කණ්ඩායම් 5ක් යොදවා තිබෙනවා. මේ අපරාධය පිළිබඳව සැකකරුවන් ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කිරීමට බලාපොරොත්තු වෙනවා. දැනටමත් මේ සම්බන්ධ යම් යම් තොරතුරු අනාවරණය වෙමින් පවතිනවා. දවසේ පුවත දුම්රිය රේදුරන් සමග ඇති කරගත් පොදු එකඟතාව හේතුවෙන් දුම්රිය සාමාන්‍ය පරිදි දහවනය කළ හැකි බව ප්‍රවාණ අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පවසනවා. දුම්රිය රේදුරන්ගේ සංගමය සමග පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. පොතුහැර දුම්රිය අනතුරත් සමග උද්ගත වූ ගැටලුව හේතුවෙන් ආරක්ෂක නීතිවලට සහ වේග සීමාවන්ට යටත්ව දුම්රිය ධාවනය කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය දුම්රිය රේදුරන් ක්‍රියාත්මක කළේ පසුගිය 8 වෙනිදා සිටයි. මේ හේතුවෙන් දුම්රිය ධාවනය සම්බන්ධයෙන් දැඩි ගැටලුකාරී තත්ත්වයක් මතුවුණා. පවතින තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ දිනේදී ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා සමග දුම්රිය රේදුරන්ගේ සංගමයේ සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී තීරණය කෙරුණේ අද දිනේදී ප්‍රවාහන අමාත්‍යවරයා සමග මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමටයි. ඒ අනුව අද දෙපාර්ශ්වයේ පැය 5කට අධික කාලයක් ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කළා. අපි පොදු එකඟතාවයකට ආවා. අද ඉඳන් දුම්රිය ඒ යථා තත්ත්වයට පත් කරන්න සහ දුවන්න අද අපි තීරණය කරා. 27 වෙනිදාට අපි නැවත ඒකරාශී වෙලා අදගත්ත තීන්දුව හරියාකාරව ක්‍රියා කරනවාද කියලා බලනවා. මේක එකපාරට අද කියලා හෙට තියෙන අඩුපාඩුකම් නැති කරගන්න බෑ. මම කියන්නේ 100%ක්ම හරියාකාරව වෙයි කියලා. ප්‍රමාදයෙන් සිද්ධ වෙයි. නමුත් අපි දැන් පහුගිය කාලේ දිව්වනේ. ඒ වගේ අපි දුවන්න තමයි අපි දැන් බලාපොරොත්තු වෙන්නේ. පළවෙනි එක මේ අනතුරුදායක පරිසරය හඳුනා ගැනීම සහ කෙටි කාලීනව පියවර කිහිපයකින් මේවා නිවැරදි කිරීමේ අවශ්‍යතාවය හඳුනා ගැනීම. ඒ වගේම ධාවන කාලසටහන අනුව දුම්රිය ධාවනයේදී මතුවන අපහසුතාව හඳුනා ගැනීම. යම්කිසි විදියකට දැන් ඇති වෙලා තියෙන තත්ත්වය සම්බන්ධ සංහිඳියාවක් පැමිණීම නිසා යම්කිසි විශ්වාසයකින් දුම්රිය ධාවනය කිරීමේ හැකියාව ලැබිලා තියෙනවා. මේ තුල මම කියන්නේ අද හෙටම ප්‍රමාදයන් 100%ක් නිවැරදි වෙයි කියලා. මේ යන ඉදිරියට යන ක්‍රියාවලිය තුල මේ දුම්රිය ප්‍රමාදයන් අවම කිරීමේ හැකියාව තියෙන එක කියනවා කියන එක මට කියන්න පුළුවන්. කෙසේ වෙතත් දුම්රිය දහමනය සම්බන්ධයෙන් අර්බුදයක් මතු කළ පොතුහැර දුම්රිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පත් කළ කමිටුවෙන් සාධාරණ විනිශ්චයක් බලාපොරොත්තු විය නොහැකි බව සමස්ත ලංකා දුම්රිය පොදු සේවක සංගමය පවසනවා. අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම සංගමේ සභාපති එස්.පී. විතානගේ මහතා පැවසුවේ පොතුහැර අනතුරට දුම්රිය පාලනාධිකාරියද වගකිව යුතු බවයි. පොතුහැර දුම්රිය ස්ථානයේදී ගැටිච්ච බලවේග කට්ටල දුම්රිය පෙට්ටි 12කින් යුක්ත එන්ජින් 2කින් යුක්ත දුම්රියක් ධාවනය කරනවා දුම්රිය පරිපාලන අධිකාරිය එක ගාඩ් මහත්තයෙක් විතරක් යොදවලා. එතකොට එහෙම යොදවන්න බෑ. පෙට්ටි 5කට වැඩියේ දුම්රියක ධාවනය කරනවා නම් අනිවාර්යයෙන්ම නියාමක මහතුරු දෙන්නෙක් සේවය යොදවන්න ඕන. හැබැයි පෙට්ටි 12ක දුම්රියක් යොදවනවා කොන්ත්‍රාත් පදනමේ ඉන්න අවුරුදු 65ක නියාමක මහත්මයෙක් දාලා. මේ දුම්රිය අනතුරටපත් වෙන්න ඒකත් එක හේතුවක් ලෙස මා ඉතාමත් පැහැදිලිව කියනවා. මොකද උපනියාමක වරයෙකු නැතුව දුම්රිය ධාවනය කරන්න අවසරය දීපු නිලධාරියා තමයි පත් කරලා ඉන්නේ දුම්රිය අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කරන්න. සභාපති ඔහු. ඉතින් මේකේ සාධාරණ විනිශ්චයක් හම්බ වෙයිද? හොඳ පරීක්ෂණයක් කරයිද? නෑ. කෙසේ වෙතත් ආරක්ෂක නීතිවලට සහ වේග සීමාවන්ට යටත්ව දුම්රිය ධාවනය කිරීම හේතුවෙන් අද දිනියේත් දුම්රිය ප්‍රමාදයන්ට ලක් වුණා. ඇතැම් දුම්රිය අද සිය ගමනාන්තවලට ළඟා වූයේ පැයක පමණ ප්‍රමාදයකින් අනතුරුවයි. දුම්රිය රියදුරන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන්නේ දින 5ක සිටයි. මේ හේතුවෙන් අද උදෑසන ධාවනය වූ කරාල දුම්රිය 20ක් පමණ ප්‍රමාද වූ බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා. දුම්රිය ධාවනයේ ප්‍රමාද වීම සම්බන්ධයෙන් අද අප සොයා බැලීමක් කළා.
ඒ වවුනියාවෙන් ආරම්භ වී කොළඹ කොටුවාරා මාතර දක්වා ධාවනය වන රජරට රජන දුම්රිය උපයෝගී කරගනිමින් එම දුම්රියේ ආරම්භය වවුනියාවෙන් අලුයම 3:20 දී ඇති අතර එය අද්දිනේද නියමිත වේලාවට ගමන් ආරම්භ කර තිබුණා. දුම්රිය දෙපාර්තමේන්තුවේ කාලසටහනට අනුව රජරට රජන දුම්රිය කුරුණෑගල දුම්රිය ස්ථානයට ළඟා වීමට නියමිත වේලාව වූයේ පෙරවරු 7:52යි. එහෙත් එම දුම්රිය අද කුරුණෑගල දුම්රිය ස්ථානයට ළඟා වුණේ පෙරවරු 8:30යි. එමෙන්ම රජරට රජන අද පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ළඟා වූයේද විනාඩි 50ක් ප්‍රමාද වීමෙන් අනතුරුවයි. එම දුම්රිය අද පෙරවරු 10:10ට කොළඹ කොටුවට ළඟා විය යුතුවත් අදිනේදී එය කොළඹ කොටුවට පැමිණියේ පැයකොත් විනාඩි 5ක් ප්‍රමාද වීමෙන් අනතුරුවයි. මේ අතර ඇතැම් දුම්රිය ස්ථානවලට අදිනේ පොලිස් ආරක්ෂාව යොදවා තිබුණා. දුම්රියේ ප්‍රමාදයේ හේතුවෙන් අදිනේත් මගීන් දැඩි පීඩාවට පත් වුණා. මම නුවරට නාවේ නුවර යන්න තියෙන කෝච්චිය පැය එකමාරකද ප්‍රමාදෙල්ල කියලා කියනවා. බඳුලේ මලගෙට කණ්ඩායම යන්න වෙන්නේ මේ කෝච්චි මාදින්න පැය එකමාරකද ප්‍රමාදයි. මේ දවස් ටිකේම දුම්රිය ප්‍රමාදයි. අපිට ජොබ් වලට යන්න විදිහක් නැහැ. අපි සීසන් එකක් තියෙන්නේ ඊට බස් වල යන්න ඕනේ. අපිට තවත් විදමන දෙන්නේ. දැන් කිව්ව විනාඩි 40ක් පරක්කු යුටරට මේකේ කෝච්චිය කියලා. පැය භාගයක් පරක්කු වෙලා ඊයේ ගියේ. මිනිස්සු සෑහෙන මේ අසරණ වෙලා ඉන්න මේ අවස්ථාවේදී මේ දුම්රියක් නැති නිසා. මේ මිනිසුන් මේ පාරවල් වල රස්තිය ආදි වෙන ස්ටේෂන් වල බලන්න ඉතින් කීයේ ඉඳලා දින්නේ කියලා. ඒගොල්ලෝ දැනගන්න ඕනේ ඒගොල්ලෝ තියෙන ප්‍රශ්නයක් තියෙනවා ඉක්මනට ඒක බේරගෙන අපි මේ මගේ ජනතාව මෙච්චර අපහසුතාවයට පත් කරන්නේ නැතුව මේක දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයාට විසඳන්න ප්‍රශ්නයක් නම් එතුමා ඒක කරන්න ඕනේ. ප්‍රවාහනය හැමදාම මේව තමයි තින්නේ. එයාගේ පීඩනය මග හරව ගන්න ජනතාව පීඩනයට පත් කරනවා. ගොඩක් හිමින් තමයි දුම්රිය ධාවනය කරන්නේ. යන්න ඕන වෙලාවට මට යන්න විදියක් නැති වෙලා තමයි තියෙන්නේ. සාමාන්‍ය ජනතාව තමයි අපස්ථාවට මෙහා වෙන්නේ. මේගොල්ලෝ හරියට වෙලාවට එන්නේ නැත්නම් ඒ කෝච්චිය යන අය වෙලාවට වැලට යන්න බැරි නා. කොහොම එක වැලට යන්නේ දන්වැලක් වගේ. මගින්ට නම් සෑහෙන අපහසුතාවයක් තියෙන්නේ. මේ ගැන දැන් මොන හරි ක්‍රියාමාර්ගයක් ගන්න නිකන් කවුරුත් නැහැ වගේ පේන්නේ. පිස්තෝලයක් මුලින් සෙල්ලම් පිස්තෝලයක් කරලා පස්සේ ඒක පසුම්බියක් කරපු කෙනෙක් ඉන්නවා. ඒ කවුද කියලා දැනගනිමු. රටවට කර බැඳත් කටවට කර බඳින්න බැරි වැට නැති කටෙන්. අදත් මේ කැසිනෝ ක්ලබ් කොළඹ නගර සභාවේ විනෝද බද්දක් ගෙවලා පොඩි ලයිසන් එකක් අරගෙන ලක්ෂ 1000ක් ආදායම් බද්ද පාර්ලිමේන්තුවට ගෙවලා මේ කැසිනෝ කරනවා. ලංකාව දිනු කරන්න කැසිනෝ ව්‍යාපාර කරනලා විතරද පුළුවන්? දේශ හිතයිසී කියලා බලයගත්තු මේ ආණ්ඩුව අද දේශය කැසිනෝකාරයින්ට විකුණලා සල්ලි හම්බ කරන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. සමහර අය අහනවා ඇයි අපි සංවර්ධන ව්‍යාපෘති ටික අනුමත කරන්න පාර්ලිමේන්තුවට නාවේ කියලා. අපි මේ රටේ ජනවරම ආරක්ෂා කරන්න ඕනේ. කාටවත් ඒක අවුල් කරන්න ඉඩ තියන්න බෑ. අංගේ ඉඳගෙන කන එපා. ඒ ඇතුලේ ඉඳගෙන ඇතුලේ තියෙන වරප්‍රසාද ඔක්කොම විඳගෙන ඊට පස්සේ රජයට පහර ගහන එක තමයි මේ කරන්නේ. ආණ්ඩු හිටියයි කියලා කතා කරන සමහර පක්ෂවල මහජනත් තඹදුචුක වැඩක් කිල්ලත් නැහැ. දැන් මම මේ අමාත්‍යාංශේ බාර අරගෙන ඉක්ටෑඩ් ආයතනයේ අධිකාරියක් බවට පත් කරන්නේ. කැබිනට් එක අනුමත කරලා තිබිච්ච පනතක් පොඩි සංශෝධන කරලා ආයි දැම්ම කැබිනට් එක. දැන් අවුරුදු 3යි. තාම ඉවරනේ. මං අහන්නේ විමල් විරවංශට කොන්දක් තිබ්බද? මේ කරන්නේ රංගනයක්. බොරුවට තැන් වල ගිහිලා මාධ්‍ය සාකච්ඡා තියලා තමුන්නාසල බලන්න හෙට වෙන්න මොකද්ද වෙන්නේ කියලා. ඔය සියලුම කණ්ඩායම් මේ ආණ්ඩුවත් එක්ක එකතු වෙලා තමයි ඡන්දෙ ඉල්ලන්නේ. දැන් මැතිවරණ ගැන මේ ජනාධිපතිවරණේ මහා මැතිවරණ එයා කියන. විවිධ දේවල් කියන. දැන් ජනාධිපතිවරණයක් කියනවායි කියලා පහුගිය කාලේ බොහොම ඉහළින් ආණ්ඩුව කතා කරා. දැන් කියනවා ජනාධිපතිවරණයක් නෙවෙයි පාර්ලිමේන්තු මැතිවරණයක්. මොකක් තිබ්බත් කමක් නැහැ. අපිට මතකයි 2001 නැවත ඡන්ද ගණන් කරන්න ආවම එදා කොහොම හරි මගේ අතේ පිස්තෝලයක් මොකක් හරි එකක් තුනට සෙල්ලම් පිස්තෝලයක් වගේ එකක්. ඇත්ත ඒක නෙවෙයි ඒක සෙල්ලම් එකක්. ඒක පෙන්නලා බය කරලා තමයි එළියට දාලා ඡන්ද ටික ගණන් කරලා 1000න් දිනුවේ. අපේ අධ්‍යක්ෂතුමාකෝ අනේ ඉස්සර මේ අර පිස්තෝල කතාවක්. ඒක මම කියන්න ඕනේ. අපි ඡන්ද ගණන් කරනකොට ඒ ඡන්ද අවලංගු වෙච්ච ඡන්ද නෙවෙයි ගන්න නැහැ. බේර ගන්න බැරි තැන මගේ සාක්ෂි තිබුණා පර්ස් එක. මම මොන දිහා බලලා රවලා ඔහොම හරි මෙයා කායික පිස්තෝලයක් බය වෙලා කොහොම ගියා. වර පොලිසියෙන් එනවා පරීක්ෂා කරා පිස්තෝලයක් නැහැ. ඔබ රැඳී සිටින්නේ හිරු ප්‍රවෘත්ති සමගින්. දොම්බැටි ඇසුරුමෙන් 80ක් රූපමය අවවාද පළ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කළ ඉල්ලීම අභ්‍යාචනාධිකරණය අද ප්‍රතික්ෂේප කළා. දෙපුද්ගල අභ්‍යාචනාධිකරණ වෙනසුරු මඩුල්ල තීන්දුව කළේ 50-60ත් අතර ප්‍රමාණයක පමණක් අදාළ අවවාද පළ කළ හැකි බවටයි. අද පෙස්සම කැඳවුණේ අනිල් ගුණරත්න සහ මාලනී ගුණරත්න යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ. එදී පෙස්සම්කාර ශ්‍රී ලංකා දුම්කොළ සමාගම ඉල්ලා සිටියේ ඇසුරුමේ ප්‍රමාණයෙන් 35ක් රූපමය අවවාද සඳහා වෙන් කළ හැකි බවයි.
කෙසේ වෙතත් රූපමය අවවාද සඳහා 75ක් වෙන් කිරීමට අවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක් ද සිල්වා මහතා ප්‍රකාශ කළා. කරුණු සලකා බැලූ විනිසුරුවන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ දුම්වැටි ඇසුරුමේ ප්‍රමාණයෙන් 50% 60 අතර රූපමය අවවාද පළ කිරීම ප්‍රමාණවත් බවයි. ඉතිරි 40% සමාගමේ තොරතුරු පළ කිරීමට භාවිත කළ හැකි බව විනිසුරුවන් සඳහන් කළා. අනතුරුව පිටිතර පැමිණි සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන්ගෙන් තීන්දුව සම්බන්ධයෙන් පළ වුණේ පරස්පර විරෝධී අදහස්. මේ තීන්දුව පිළිබඳව අපිට තවදුරටත් කටයුතු කරන්න සිද්ධ වෙනවා. මොකද ඇමතිතුමා සහ රජය වගේම පාර්ලිමේන්තුව අනුමත කරලා තිබේ 80%. නමුත් උසාවි තීන්දුව දැක්වෙන්නේ 80 වෙනුවට 50 60 අතර ප්‍රමාණයක් පමණක් ලබා දෙන්න. මේ පිළිබඳව නීතිමය ගැටලු ගණනාවක් තියෙනවා අපිට සාකච්ඡා කරන්න. ඒ සාකච්ඡා කිරීමෙන් පස්සේ අපිට සිදු වෙනවා මේ පිළිබඳව ඉදිරි වැඩ කටයුතු ආරම්භ කරන්න. නෑ අපි සෑහෙන පතන මොකද අපි 75 කිලෝ දුවත් 50 60 දක්වා ඒ මෝර්නින් එක ගන්න පුළුවන්. ඉතින් නියෝගයක් අධිකරණ ගරු අධිකරණයෙන් ප්‍රකාශයට පත් කළා තියෙනවා. අපි අධිකරණයේ තීන්දුවට එකඟ වෙන්න ඕනේ. කෙසේ වෙතත් අප කළ විමසීමකදී ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහතා සඳහන් කළේ නඩු තීන්දුව ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳ සාකච්ඡා කර හෙට දිනේ අවසන් තීරණයකට එළඹෙන බවයි. දුම්වැටි ඇසුරුම් මත අනතුරු ඇඟවීමේ පණවිඩ මුද්‍රණය කිරීමේ නීතිය ඇමරිකාව යුරෝපා සංගමයේ රටවල් ඇතුළුව රටවල් 31ක ක්‍රියාත්මක වෙනවා. ඉන් ඇමරිකාව මෙම නීතිය ක්‍රියාත්මක කරන්නේ 2020 වසර වන විට දුම්බොන්නන්ගේ ප්‍රතිශතය 12% දක්වා අඩු කිරීම ඉලක්ක කර ගනිමින්. මෙවැනි නීති මගින් සැබවින්ම ජනතාවගේ මානසික තත්ත්වය දුම්බීමට එරෙහිව හැඩගැස්විය හැකිද? පණිවිඩයක් ලබා දීමේදී අකුරු මාධ්‍යෙන් පණිවිඩයක් දෙනකොට එය කියවා තේරුම් ගැනීමට යන කාලයට සාපේක්ෂව බලපුවාම මනෝවිද්‍යාවේ පැහැදිලිව සඳහන් වෙනවා රූපමය වශයෙන් මේ පණිවිඩය ඊටා ඉක්මනිනුත් පැහැදිලිවත් කෙනෙකුගේ මනසේ තැන්පත් වෙනවා. ඒ නිසා මනෝවිද්‍යාත්මකව කල්පනා කිරීමේදී සමාජයට වඩා යහපත් ප්‍රතිඵලයක් ඇති කිරීම සඳහා මේ රූපමය අවවාද ඊටා පැහැදිලි බලපෑමක් ඇති කරන බව පැහැදිලිව පේන දෙයක්. සම්බුදු තෙමගුල සිහි කෙරෙන වෙසක් උත්සවය සඳහා තවත් ඇත්තේ දින 2ක් පමණයි. ඒ සඳහා කොළඹ නගරයේ සූදානම පිළිබඳව අද අප සොයා බැලීමක් කළා. උතුම් වූ ශ්‍රී සම්බුදු තෙමගුල සැමරීමට ලෝකවාසී බෞද්ධ ජනතාව සූදානම් වන මේ මොහොතේ ශ්‍රී ලංකා වාසීනුත් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් උතුම් වූ ශ්‍රී සම්බුදු තෙමගුල සැමරීමට සූදානම් වනවා. මේ වෙනුවෙන් කොළඹ නගරයේ ස්ථාන රැසක තොරන් රැසක් අපට දැක ගැනීමට හැකියාවක් ලැබුණා. මා මේ මොහොතේ රැඳී සිටින්නේ දෙමටගොඩ එක්සත් වෙළඳ සංගමයේ සංවිධානය කරන තොරණ ඉදිරිපිටයි. ඔවුන්ගේ මෙවර කතාවස්තුව වන්නේ බන්දුල මල්ලිකා කතාවස්තුවයි. 40 වන වරටත් ඉදිරිපත් කරන මෙම තොරණ සඳහා විදුලි බල්බ 40000කට අධික සංඛ්‍යාවක් යොදාගෙන තිබෙනවා. මේ තොටලංග තොරණ 63 වෙනි වතාවටත් ප්‍රදර්ශනය කරන මෙවර තොරණින් විදහා දැක්වෙන්නේ සඳකිඳුරු ජාතකයයි. විදුලි බුබුලු 65000කින් පමණ එය ආලෝකමත් වනවා. තොටනග ශ්‍රී වෛශාඛ්‍යාලෝක සමිතියේ මෙහෙයවීමෙන් ඉදිරිපත් කරන තොරණේ චිත්‍ර නිර්මාණය පුෂ්පානන්ද දෙනිපිටිය විසින් සිදු කර තිබෙනවා. දස පාරමිතාවන් පිළිබඳ විදහා දැක්වෙන නවලෝක තොරණ පෑලියගොඩ වටරවුම ආසන්නයේ ඉදිවෙමින් පවතිනවා. විදුලි බුබුලු 65000කින් සමන්විත මෙම තොරණ ඉදිරිපත් කරන්නේ 58 වෙනි වතාවටයි. එහි නිර්මාණ සැලසුම සහ චිත්‍ර නිර්මාණය පුෂ්පානන්ද දෙනිපිටිය මහතා විසින් සිදු කර තිබෙනවා. 46 වෙනි වරටත් කොස්කස් හන්දියේ ඉදිකර ඇති මෙම තොරණින් නිරූපණය වන්නේ බෝධිරාජ කතාවතයි. විදුලි බල්බ 60000කින් පමණ සමන්විත මෙම තොරණ ශ්‍රී වෛශාඛ්‍ය සම්බුද්ධාලෝක තොරණ සමිතිය විසින් ඉදිරිපත් කරනවා. කොළඹ මැනින් වෙළඳපළ ඉදිරිපිට පිහිටි මෙම තොරණින් විදහා දැක්වෙන්නේ ප්‍රකෘති කතාවතයි. මැනින් වෙළඳපළ ශ්‍රී සම්බුද්ධ ශාක්‍ය සමිතිය විසින් 52 වෙනි වරටත් ඉදිරිපත් කරන මෙම තොරණේ චිත්‍ර නිර්මාණය ආනන්ද ජයලත් මහතා විසින් සිදු කර තිබෙනවා. සම්ප්‍රදායිකව පුවක්ගස් යොදා ගනිමින් තොරණ ඉදිකරනවා වෙනුවට ඇතැම් ස්ථානවලදී යකඩපට යොදා ගනිමින් තොරණ ඉදිකරනු මෙම සංචාරයේදී දක්නට ලැබුණා. කන්දකැටිය පොලිසිය මගින් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේදී මියගිය මේගහකිවුල ප්‍රදේශයේ පදිංචි සඳුන් මාලිංගගේ අවසන් කටයුතු අද සිදු කෙරුණා. ඔහුගේ මරණයට හේතුව පොලිස් පහර දීම බවට ඥාතින් චෝදනා එල්ල කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු 7 දෙනෙක් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කළා. පසුගිය 7 වෙනිදා බදුල්ල කන්දකැටිය පොලිසිය මගින් අත්අඩංගුවටගත් සඳුන් මාලිංග රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේදී ජීවිතක්ෂයට පත් වුණා. මරණයට හේතුව පහර දීමකින් ශරීර අභ්‍යන්තරයේ සිදු තුවාල බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදීද තහවුරු වී තිබෙනවා. අවසන් කටයුතු සිදු කරනු අද දිනේදී සඳුන් මාලිංගගේ නිවසට විශාල පිරිසක් එක්රැස්ව සිටියා.
ආගමික වතාවත් සිදු කළේ මේගහ කිවුල ශ්‍රී සුබද්දාරාමාධිපති පූජ්‍ය පුදුරුවේ ශීලවංශ හිමියන්ගේ මූලිකත්වයෙන්. පොලිස් පිළිබඳව ඇඳගත්තු මැරවරයන් පිරිසක් විසින් මේ ආදරණීය අම්මගේ මේ ආදරණීය තාත්තගේ දරුවා අද උදුරගෙන තියෙනවා. අද මේ මොහොත වෙනකොට මේ ඒ පාපතරයන් ටික නීතිය ක්‍රියාත්මක වෙලා තියෙනවා. හැබැයි මේක මෙතනින් නවතින විදියක් නෑ. මුන් ඉල්ලුම් ගස්ම යවන්න ඕනේ කියන අවස්ථාවට තමයි මම ඉන්නේ. මුර්ගයන් වැරකට විරුද්ධව මේ රටේ පාලන නීතිය ඉතාමත් මෙහෙමින් ක්‍රියාත්මක වෙනවා. එහෙම නැති වුණොත් ඒක ඔබේ දරුවට වෙන්න පුළුවන්. එහෙම වෙන්න දෙන්න බෑ. මාලිංගගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරුණේ මීගහ කිවුල අකුරුකඩුව ප්‍රදේශයේ පිහිටි පවුලේ සුසාන භූමියේදී. දැන් තවත් පුවත් සමගින් රටවටා හිරු. රටවටා හිරු. අමරිකානු ඩොලර් මිලියන 400කට අධික වියදමින් ඉදිකරන කොම්පඤ්ඤ වීදියේ නව නිවාස සංකීර්ණයට මුල් කළ තැබීම අද සිදු කෙරුණේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා යන මහතුරුන් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසකගේ සහභාගීත්වයෙන්. මහල් 36 බැගින් වූ නිවාස සංකීර්ණ 4කින් යුත් මෙම ව්‍යාපෘති යටතේ පවුල් 550ක් වෙනුවෙන් නිවාස හිමිවනු ඇති. හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව අල්ලසෝ දෝෂණ චෝදනා විමර්ශන කොමිසම ගොනු කර ඇති නඩුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අතර එහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා තීරණය කළේ අගෝස්තු මාස 4 වෙනිදා මෙම නඩුව විභාගයට ගැනීමටයි. මේ අවස්ථාවට විදේශීය නිරීක්ෂකින්ද සහභාගීව සිටීම විශේෂත්වයක්. ගම්පහ බණ්ඩාරනායක මහාවිද්‍යාලයේ උද්ඝෝෂණයක් ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පහර දීම ඇතුළු විද්‍යාලයේ දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් වෙන නඩුව අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අතර එහිදී ගම්පහ පොලිසිය එහි වැඩිදුර විමර්ශන කටයුතු මන්දකාමීව සිදු කිරීම සම්බන්ධයෙන් විනිසුරුවරයා කනගාටුව පළ කළා. එහිදී නඩුව යලි විභාගයට ගෙනෙන ජූලි 14 වෙනිදාට පැමිණිල්ලක් ගොනු කිරීමට නොහැකි නම් සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර තිබෙනවා. උතුරු පළාත් ප්‍රධාන යුද විජයග්‍රහණයේ සමරුම අද පෙරවරුවේ මුලතිව් පුදුකුඩි ඉරිප්පු රණවිරු ස්මාරකයේ අභියසදී පැවතුණේ උතුරු පළාත් ආණ්ඩුකාර ජී.ඒ. චන්ද්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන්. එපාවල කෝන්වැව මාර්ගයේ ප්‍රතිසංස්කරණය කර දෙන්නයි සහ කුඹුරු ගොවිතැන් සඳහා ජලය ලබා දෙන්නයි ඉල්ලමින් අද කෝන්වැව ගම්වාසීන් විරෝධතාවක නිරත වුණා. පසුව විරෝධතාව පැවති ස්ථානයට පැමිණි තලාව ප්‍රාදේශීය සභා මන්ත්‍රී වසන්ත බණ්ඩාර මහතා එළඹෙන 16 වෙනිදා ගැටලුවට විසඳුමක් ලබා දෙන බවට පොරොන්දු වීමෙන් පසුව විරෝධතාකරුවන් විසිර ගියා. රටවටා හිරු. අත්අඩංගුවේ සිටින තම සංවිධානයේ සියලු සමාජිකයින් නිදහස් කරන තුරු පැහැරගත් සිසුවියන් තවදුරටත් රඳවා තබා ගන්නා බව බොකෝ හරාම් ත්‍රස්තවාදීන් නයිජීරියානු රජය වෙත අනතුරු අඟවනවා. ඔවුන් මෙලෙස අනතුරු ඇඟවූයේ පැහැරගත් සිසුවියන්ගේ වීඩියෝ පටයක් මාධ්‍ය වෙත නිකුත් කිරීමෙන් අනතුරුවයි. බොකෝ හරාම් ත්‍රස්තවාදීන් නයිජීරියානු පාසල් සිසුවියන් 200කට අධික පිරිසක් පැහැරගෙන මේ වන විට සති 4ක් පමණ ගතවනවා. ඒ පිළිබඳ තොරතුරු සහ තවත් පුවත් සමගින් දැන් ලොව වටා හිරු. ලොව වටා හිරු. අද නිකුත් කළ පැහැරගත් සිසුවියන්ගේ වීඩියෝ පටේ මුළු ශරීරයේම ආවරණය වන ලෙස හිජාබය පැළඳි සිසුවියන් 130 දෙනෙකු පමණ දක්නට ලැබෙනවා. බොකෝ හරාම් ත්‍රස්ත නායක අබුබාකර් සේකු පවසන්නේ එම සිසුවියන් සියලු දෙනා මේ වන විට ඉස්ලාම් ආගමට හැරවීමට තම සංවිධානය පියවර ගත් බවයි. මීට පෙර ක්‍රිස්තියානි ආගම ඇදහූ තමන් මේ වන විට ඉස්ලාම් දහම වැළඳගෙන ඇති බව එම වීඩියෝ පටේ අදහස් දැක්වූ දැරිවියක්ද සනාථ කළා. නැගෙනහිර යුක්‍රේනයේ ජනමත විචාරණයෙන් ලද ජය ප්‍රචණ්ඩත්වයේ වැපිරීම සඳහා ආයුධයක් කර නොගන්නා ලෙසට රුසියාව යුක්‍රේනයේ වෙසෙන රුසියාවට පක්ෂපාත ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. රුසියාව වැඩිදුරටත් පවසන්නේ දැන් කළ යුතුව ඇත්තේ යුක්‍රේන රජය සමග සාකච්ඡා කර එකඟතාවයකට පැමිණීම බවයි. එම සාකච්ඡා සඳහා අවස්ථාවක් සලසා දෙන ලෙසට ආරක්ෂාව සහ සහයෝගීතාවය වෙනුවෙන් වූ යුරෝපා සංවිධානයෙන් රුසියාව ඉල්ලා සිටිනවා. මෙම අපූරු ගුවන් යානා සංදර්ශනය වාර්තා වන්නේ හොංකොං රාජ්‍යයෙන්.
තරගකරුවන් විසින්ම නිර්මාණය කරගත් ගුවන් යාන 43ක් මේ සඳහා ඉදිරිපත් කර තිබුණා. දහවනපතේ ගමන් කළ ගුවන් යානය ජලයට වැටීමට පෙර වැඩිම වේලාවක් ගුවනේ රැඳී සිටීම මෙම තරගය ජය ගැනීමේ ප්‍රධානතම සාධකයයි. ලොව වටා හිරු මෙවර IPL තරගාවලියේදී තම පළමු තරගයේ විරය සම්මානය දිනා ගැනීමට යුවරාජ් සිංහට හිමිව තිබූ අවස්ථාව අවසන් මොහොතේදී උදුරා ගන්නට ජේම්ස් ෆෝක්නර් සමත් වුණා. ඒ රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර කණ්ඩායම නතුව තිබූ ජයග්‍රහණයක්ද සමගින් ෆෝක්නර්ගේ සහ ස්ටීවන් ස්මිත්ගේ සුපිරි පිටිහරබය හේතුවෙන් බැංගලෝර කණ්ඩායම සමග පැවැත් තරගය කඩලු 5කින් ජය ගන්නට රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම සමත් වුණා. බැංගලෝර නුවර චින්නස්වාමි ක්‍රීඩාංගණයේ 100 වාසිය දිනාගත් බැංගලෝර නායක විරාට් කෝලි පළමුවෙන් පන්දුට පහර දීමට තීරණය කළා. පිටිකරන ලයිස්තුවේ වෙනසක් සිදු කරමින් ක්‍රිස් ගේල් සමගින් ඉනිම ආරම්භ කළේ විරාට් කෝලි. කෙසේ වෙතත් කෝලිට පන්දු 9ක් තුල රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 4ක් පමණයි. ක්‍රිස් ගේල් ලකුණු 19කට දැවී ගියා. විජේ සෝල් ලකුණු 16යි. ලකුණු 40ක් තුල බැංගලෝර කණ්ඩායමේ කඩලු 3ක් බිඳවැටී තිබූ අවස්ථාවක ඉනිම ගොඩනැගීමේ වගකීම බාරගත් AB ඩිවිලියර්ස් සහ යුවරාජ් සිං සිවන කඩුල්ලට ලකුණු 132ක් එක්කලා. ඩිවිලියර්ස් පන්දු 32කින් ලකුණු 58ක් රැස් කළේ 4 පහරක් සහ 6 පහර 5ක් සමගින්. කලකට පසු ලකුණු අතරට පිවිසි යුවරාජ් සිං රාජස්ථාන් පන්දු යවන්නන්ට අනුකම්පා විරහිතව පහර දෙමින් ලකුණු 83ක් ලබා ගත්තා. ඔහු ඒ සඳහා වැය කළේ පන්දු 38ක් පමණයි. යුවරාජ්ගේ ඉනිම 4 පාර 7කින් සහ 6 පාර 7කින් වර්ණවත් වුණා. මේ සුපිරි සබෙන්තාවෙන් සවිමත් වූ බැංගලෝර ලකුණු පුරව නිමිති පන්දු 20 අවසානයේ සටහන් වුණේ කඩලු 5කට ලකුණු 190ක් ලෙසින්. පන්දු යැවීමේදී කෙන් රිචඩ්සන් කඩලු 2ක් දවා ගත්තා. පිළිතුරු ඉනිම ආරම්භ කළ රාජස්ථාන් රොයල්ස් කණ්ඩායමේ පළමු කඩලු 5 ලකුණු 106ක් වෙද්දී බිඳ වැටුණා. කරුන් නායර් ලකුණු 56ක් රැස් කළේ 4 පහර 8ක් සමගින්. අජින්ක්‍ය ආරහණේ ලකුණු 24යි. පන්දුවෙන්ද රාජස්ථාන් කණ්ඩායමට දැඩි අභියෝගයක් එල්ල කළ යුවරාජ් සිං කඩලු 4ක් දවා ගත්තා. ජයග්‍රහණය සඳහා අවසන් පන්දු වාර 4 තුල ලකුණු 65ක් අවශ්‍ය තිබූ මොහොතක පිටියේ රැඳී සිටි ස්ටීවන් ස්මිත් සහ ජේම්ස් ෆෝල්ක්නර් නොතිබුණු ජයග්‍රහණයක් තම කණ්ඩායමට උරුම කර දුන්නේ කලකට අමතක නොවන පිටි ප්‍රහාරයක් දියත් කරමින්. අවසන් පන්දු වාර 4ට ලබා ගැනීමට තිබූ ලකුණු 65 ඔවුන් පන්දු වාර 2යි පන්දු 5ක් තුල සපුරා ගත්තා. මේ අනුව රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම නියමිත ලකුණු 191ක ඉලක්කය කඩලු 5ක් දැවී සපුරා ගත්තේ පන්දු වාර 18යි පන්දු 5ක් පමණක් වැය කරමින්. ස්ටීවන් ස්මිත් පන්දු 21කදී ලකුණු 48ක් රැස් කළේ 4 පාර 4ක් සහ 6 පාර 4ක් සමගින්. ජේම්ස් ෆෝල්ක්නර් පන්දු 17කින් ලකුණු 41ක් ලබා ගත්තා. ඔහුගේ නිමට 4 පාර 3ක් සහ 6 පාර 3ක් ඇතුළත් වුණා. රාජස්ථාන් ක්‍රීඩකින් මෙවර IPL තරගාවලියේ ලද 6 වන ජයග්‍රහණය මෙයයි. බැංගලෝර මැකාවෝ ආරාධිත ජාත්‍යන්තර මල්ල ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කම් 5ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත් වුණා. NCD ප්‍රදර්ශනයේ කාන්තා මීටර් 100 ඉසව්වේ රන් පදක්කම සහ දුරපැනීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම තමන් සතු කරගත්තා. හස්ත නිර්මාල් පිරිමි මීටර් 110 කඩලු ඉසව්වේ රන් පදක්කම දිනා ගනිද්දී පිරිමි දුරපැනීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගත්තේ WD නිලන්ත. ISS ජයසිංහ පිරිමි තුන්පිම ඉසව්වේ රන් පදක්කමටත් ඉදුනිල් හේරත් මීටර් 800 පිරිමි ඉසව්වේ රන් පදක්කමටත් හිමිකම් කීවා. පිරිමි මීටර් 1500 ඉසව්වට එක් වූ අජිත් නිශාංකට එහි රිදී පදක්කම හිමි වුණා. අපි දැන් සෝදානම් විදේශ කෙළවීමේ තොරතුරු කිහිපයක් ඔබ වෙත ගෙන එන්නට. ලෝකශූරතා මෝටර් රැලි තරඟාවලියේ පස්වන අදියර පැවැත්වුණ ආජන්ටිනාවේදී ෆින්ලන්තයේ ජෙරි මෙටිලට් වාලා ආජන්ටිනා මෝටර් රැලිය ජයගත්තේ පැය 4යි විනාඩි 41යි තත්පර 24.8ක කාලයක් වාර්තා කරමින්. ප්‍රංශයේ සෙබස්තියන් ඕගිය දෙවන ස්ථානයේ දිනාගත්තා. ආජන්ටිනා මෝටර් රැලියේ තුන්වන ස්ථානයේ දිනාගත්තේ මහා බ්‍රිතාන්‍යයේ ක්‍රිස් මීක්. ලෝකශූරතා මෝටර් රැලි තරඟාවලිය අදියර 5ක් අවසන් වන විට සෙබස්තියන් ඕගිය ශූරතා ලකුණු සටහනේ පෙරමුණගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 112ක් සමගින්. ලෝකශූරතා සත් සමාජික රග්බි තරඟාවලිය ජය ගන්නට නවසීලන්තයේ ඊයේ සමත් වුණා. ඒ එංගලන්ත සත් සමාජික රග්බි තරඟාවලිය ජය ගැනීමත් සමගයි. මේ තරඟාවලිය අවසන් මහා තරඟයේදී නවසීලන්තය සමගින් ඕස්ට්‍රේලියාව තරඟ වැදුණා. නවසීලන්තයේ මෙම තරඟය ජයගත්තේ ලකුණු 52කට 33ක් ලෙසින්. තරඟයේ පළමු අර්ධය අවසන් වන විට කණ්ඩායම් දෙකම ලකුණු 21 බැගින් ලබා සමතත්වයේ පසු වුණා. නවසීලන්තයේ ලෝකශූරතා රග්බි තරඟාවලිය ජයගත්තේ අදියර 9 තුල ප්‍රසාද ලකුණු 180ක් ලබා ගැනීම. නවසීලන්තයේ වසර 15ක් තුල සත් සමාජික රග්බි ලෝකශූරතාව දිනාගත් 12 වන වතාව මෙයයි. ලෝකශූරතා ෆෝමියුලා 1 තරඟාවලියේ පස්වන අදියර පැවැත්වුණා ස්පාඤ්ඤයේදී. ස්පාඤ්ඤයේ ෆෝමියුලා 1 තරඟයේ ජයගත්තේ මහා බ්‍රිතාන්‍යයේ ලුවිස් හැමිල්ටන්. කැටලෝනියා දහවන පතේ පැවති මෙම තරඟය අවසන් කරන්නට හැමිල්ටන් පැය 1 විනාඩි 41යි තත්පර 5.15ක කාලයක් ගත කළා. ඔහුට දැඩි අභියෝගයක් එල්ල කළ ජර්මනියේ නිකෝ රොස්බර්ග් දෙවන ස්ථානයේ දිනාගත්තේ හැමිල්ටන්ට වඩා තත්පර 0.6ක් පසුපසින් සිටීමෙන්.
ඔස්ට්‍රේලියාවේ ඩිනියල් රිකාඩෝ 3 ලෙස තරඟය අවසන් කළා. ලෝක ශූරතා ෆෝමියුලා 1 තරඟාවලිය අදියර 5ක් අවසන් වන විට ශූරතා ලකුණු සටහනේ පෙරමුණගෙන සිටින්නේ ලුවිස් හැමිල්ටන්. මැඩ්‍රිඩ් විවෘත ටෙනිස් තරඟාවලියේ කාන්තා කේවල ශූරතාව දෙනා ගන්නට රුසියාවේ මාරියා ෂරපෝවා සමත් වුණා. රුමේනියාවේ සිමෝනා හලෙප් තරඟවට 2-1 ලෙස පරාජය කරමින් ෂරපෝවා ලකුණු 1-6ක් ලෙස පළමු වටේ පරාජය වුවත් ලකුණු 6-2ක් සහ 6-3ක් ලෙස අවසන් තරඟවට 2 ජයගත්තා. ජගත් ටෙනිස් ක්‍රීඩිකාවන් වර්ගීකරණයේ දසවන ස්ථානයේ පසුවන මාරියා ෂරපෝවා තම ටෙනිස් දිවියේ ජයගත් 31 වන තරඟාවලිය මෙයයි. මැඩ්‍රිඩ් විවෘත ටෙනිස් තරඟාවලියේ පිරිමි කේවල ශූරතාව දිනා ගැනීමට ස්පාඤ්ඤ රෆාල් නඩාල් සමත් වුණා. ජපානයේ කේයි නිෂිකෝරි ආබාධයකට ලක්වීමත් සමගයි. මේ තරඟයේ පළමු වටේ ලකුණු 6-2ක් ලෙස ජය ගන්නට නිෂිකෝරි සමත් වුණා. දෙවන වටේදී ඔහු ආබාධයකට ලක් වූ අතර නඩාල් එම තරඟ වටේ ජයගත්තේ ලකුණු 6-4ක් ලෙසින්. තුන්වන තරඟ වටේ අතරතුරදී ආබාධය උත්සන්න වීම හේතුවෙන් නිෂිකෝරි තරඟයෙන් ඉවත් වුණා. මේ අනුව ක්ලේ කෝට් රජු ලෙසින් හැඳින්වෙන නඩාල් තම ටෙනිස් දිවියේ 61 වන ජයග්‍රහණයක් දිනා ගන්නට සමත් වුණා. Hero Sports Corner. ඒ සමගින් අදට අපි සමුගන්නවා. පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව හිරේ දිස්වන පරිදි හිරි ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. හැමෝම හෙට රාත්‍රී 7ට. සුබ රාත්‍රියක්.